රන්මාමාවේ හරිදේ ටීවී. යාළුවනේ ලස්සන අවුරුදු වසන්තයෙන් පස්සේ අපි ඔක්කොම වෙනවා පින්බර වෙසක් මාසයට. ඉතින් බොහොමත් මත්දැකින් කරලා යාළුවෝ ගොඩක් ඇවිල්ලා ඉන්නවාද? එයා කොනෙම ඉන්නවා. යාළුවෝ නම කියන අපේ. දිනේෂ් ඉන්නවා. ඊළඟට ප්‍රේමදාසයි ඉන්නවා. ජනස් ඉන්නවා. අපේ ජගත් පොඩි ළමයි ඉන්නවා. උමංග ඉන්නවා. අනෝජ් ඉන්නවා. රංජනයි ඉන්නවා. තෙවිඳු ඉන්නවා. ඉතින් මේ ලස්සන අත්දැකීම් ගොඩක් වෙනවා. අද තවත් ලස්සන වැඩසටහනක් ආරම්භ වෙනවා. ඉතින් මම ජනත් ළඟට යනවා. කියන මේ දවස්වල තොරතුරු ඇත්තටම චමිල් රන්මාමාවට ස්තුතිවන්ත වෙනවා අපිට අද දවසට මේ මෙතනට ආරාධනා කරාට ඒ වගේ අපේ අධ්‍යක්ෂකතුමා හෘදේ ටෙලි නාලිකාවේ එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් කලා කටයුතු ගැන කිව්වොත් නම් ගොඩක් කලා කටයුතු වෙනවා මේ දවස්වල හදවිලා කරන ITN එකේ මේ දවස්වල යනවා. එතකොට මේ යනවා මේ දවස්වල ටෙලිකාස්ට් වෙනවා විකාශය වෙනවා. එතකොට ගීත රූප රචනයක් ගැන බොහෝ දෙනා කතා කරන මේ දවස්වල මොකද වෙන්නේ? ඔව් මගේම ගීතයක් මම ලියපු ගීතයක් මම වීඩියෝ එකක් කරා ඒකේ. ඒක කරා ඉතින් තව ගීත කීපයක් කරන්නත් ඉස්සරහට බලාපොරොත්තුෙන් ඉන්නවා. මමත්ම සතුටුයි. ඉතින් වෙසක් කාලෙත් එක්ක කතා කරද්දී කූඩු හදපු අත්දැකීම් නැති කිරිබත්ගොඩ ප්‍රදේශයේ කොහොමද වෙසක් අසිරියේ වින්දේ කාලේ? පොඩි කාලේ නම් ඉතින් චමිල් වෙසක් එකට මාස ගාණක් තියාම පටන් ගන්නවා. ඉතින් කූඩු හදන්න ඉතින් ඇත්තටම සවුකොලයක්වත් ගන්න සල්ලි නැති කාලයක් නේ තිබ්බේ. ඉතින් ඒ කාලේ ඉතින් හරි සුන්දර කාලයක් බයිසිකල් හදාගෙන හුලං ගහගෙන ඉතින් වෙසක් එක එනකන් බලාගෙන ඉන්නවා ගෝල්වෙස් පැත්තට පොඩ්ඩක් බයිසිකලේ පදින්න. සතිය යතේ නැ ඉතින් ගිහිල්ලා කරලා ඉතින් ඔය දන්සල් වල පෝලිං වල ඉඳලා ඉතින් හරි සුන්දර අධිකාරියක් මීටත් වඩා මම හිතන ගොඩක් දේවල් වින්දා. තවත් දේවල් කතා කරන ගොඩක් තියෙනවා. ඉතින් විනෝද ගමනක් එහෙම ගියපු අත්දැකීමක් තිබෙනවා මේ කාලයත් එක්ක. මේ කාලයත් එක්ක ජමිල් ඉතින් විනෝද ගමනක් කියන්නේ ඉතින් ඇත්තටම රූපගත කිරීම වලට ෂූටින්ග් ගේ විනෝද ගමන් තමයි තියෙන්නේ. ඉතින් වෙන නම් අපිට කාල වේලාවක් නැහැ. හරි අපි ඉස්සෙල්ලා ජනග්ගේ ලස්සන සින්දුවක් අහලා ඊට පස්සේ තවත් ගොඩක් අය ඉන්නවා කතා කරන්න. ඔබෙනුවන් තලාවේ සලේ කඳුළු මිතිලා මට මෙදින් පෙනෙන්නේ අපේ මතක මෙවිලා තෑත මාගේ තෑතේ සතපාගෙව් අතීතේ ඔය දෑත මාගේ තෑතේ සතපාගෙව් අතීතේ දෙදනා නොවේද දන්නේ සිත දැන් තමයි සිතන්නේ ඔබෙනුවන් තලාවේ සලේ කඳුළු මිතිලා මට මෙදින් පෙනෙන්නේ අපේ මතක මෙවිලා මුලදී උනේ මුලාවයි වැරදි මම අතේමයි මුලදී උනේ මුලාවයි වැරදි මම අතේමයි නොසලී බලාටාමෙන් හිඳිමි ඔබේ නනාමෙන් ඔබෙනුවන් තලාවේ සලේ කඳුළු මිතිලා මට මෙදින් පෙනෙන්නේ අපේ මතක මෙවිලා
ස්තුතියි. බොහොමත් ලස්සන කරන අපේ වැඩසටහන ජන මුලින්ම මේ පැත්තට එකපාරටම කියනවා. ඉතින් අම්බලන්ගොඩ සහෝදරයෙක් කියනවා කොහොමද අම්බලන්ගොඩ පුංචි කාලේ වෙසක් සැරසිලි කරපු විදිය අපි දැනගන්න ඕන උමංගලින්. ආයිබෝන්. ආයිබෝන්. සුබ දවසක් ඒවා. එහෙම වෙන්න ඕන හැම දිනාටම. ඔයාලටත් වගේම ඉතින් කියන්න මතකයේ අවදි කරන්න කොහොමද වෙසක් කුඩු හදපු අතීතය ගැන ගෙදර ඇත්ත එක එකතුලා දන්සල් ලැබපු හැටි පොඩ්ඩක් කතා කරමු. හැමෝම බලාගෙන ආසාවෙන් ඔයාලා ගැන දැනගන්න. අනිවාර්යෙන්ම අපි දැන් කතා කරන්න ඕනේ මේ පොඩි කාලේ ගත්තාම ඉතින් ආ යාළුවෝ ඕන තරම් ඉන්නවා. එක කෝලයක් ගැහුවෙඩි අනිවාර්යෙන් ඉස්කෝලේ යන කාලේ ආපෝ පටස් ගාලා එනවා කොහේ හිටියත් අනිවාර්යෙන්. එකක් දැන් මතක් කරමු අමතක නොවන දෙයක් ওই දන්සල් වලින් නෙමෙයි කියලා මොනවද? සාමාන්‍යයෙන් නම් ඉතින් දන්සල් වල ගියන් පස්සේ පොලිම් වල නම් ඉන්නෙම නැහැ. පොලිම් කඩාගෙන යන්නේ. නෑ ඒ කියන්නේ අපි අඳුරන මාර්ගයෙන් කතා කරලා අනේ බං අපි කොහොම හරි ඇතුළට යනවා. අනිවාර්යෙන් යනවා ඇතුළට. පස්සදොරින් යන්නේ. අනිවාර්යෙන් යනවා ඊට පස්සේ මේ හොඳයි ඉතින් ඒ කියන්නේ කුඩු හදපු අතීතයක් මතකයක් කට්ටියත් එකතු වෙලා ඔව් අපේ ගෙදර ඉතින් අන්තිම මොහොත වෙනකන් තමයි ඉන්නේ හැමදාම කුඩු හදන්න බැනලා බැලලා අනිවාර්යෙන් කොහමද කුඩු 10ක් 15ක් අනිවාර්යෙන්ම හදනවා තාත්තත් එක්ක එල්ලි වෙනකන් අපි අලවන කුඩු ටික අලවලා අන්තිම මොහොත පටන් ගන්නවා ඊට පස්සේ එතක වෙසක් බල ඉන්නවා ඊට පස්සේ වෙසක් ලං වෙද්දී ඒ කියන්නේ දැන් අද රෑ නම් හිට උදේ නම් වෙසක් කොහොම හරි වෙසක් එකට වැඩේ අනිවාර්යෙන් වෙසක් එකට වැඩේ නැත්නම් ගෙදරන් ඉන්න හම්බෙන්නේ අනිවාර්යෙන් ඒක මේ දවස්වල වගේ කටයුතු ගැන කතා කරලා මොනවද වෙන්නේ සම්බන්ධව මම මේ අවුරුද්දේ සියත නායිකාවේ අවුරුදු කුමරා තරඟෙන් 12 දෙනා අතර තේරිපත් වෙලා හිටියේ. තව මම සිරස නාලිකාවේ දාම් නාට්‍ය රංගනයෙන් දායක වුණා. ගොඩාක් නාලිකා වෙලා වුණා මේ දවස්වල ආස්මාලිකා නාට්‍ය රංගනයෙන් දායක වෙනවා. ආස්මාලිකාගේ පූජන මන්ත්‍රීගේ මරණායකය මම. අපි බොහොම සතුටුයි ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ඇත්ත ඉන්නවා. බොහොම සතුටුයි ඉදිරි ගමන සාර්ථක වෙනත් ප්‍රාර්ථනා කරනවා. අද ගීතයක් ගායනා කරනවද? තව ටිකක් බලමු අපි. ඊළඟ වටේ ගායනා කරනවා. විනෝද ගමන් නෙමෙයි මතකයක් තියෙනවා. විනෝද ගමන් කියන්නේ දැන් මේ දවස්වල නම් ෂූටින් වැටෙනවා කියන්නේ. මම අහන්නේ කුඩා කාලේ මේ අපේ වෙසක් කාලෙත් එක්ක ගියපු ගමන. කාලයත් එක්ක ගොඩාක් දුරට අපි වන්දනාගමන් තමයි ඉතින් ගොඩ යවෙන්නේ. ජීවිතේ වන්දනාවක් වගේ තමයි නේද? අනිවාර්යයෙන්. එහෙනම් උඹංගට ස්තුති කළා අපි මේ පැත්තට යනවා මේ පැත්තේ පොඩි ළමයා ජගත් ආයිබෝන්. අයිබෝන් කිව්වා. ඉතින් මේ දවස්වල කලා කටයුතු ගැන කතා කරලා තමයි කතා කරන්නේ බොහොම සුළුයි මොකද අපි දන්නවා ප්‍රසංග වේදිකාවත් ගොඩක් මගහැරිච්ච අවස්ථාවක් මේ රටේ තත්ත්වයට කතා කරමු. ඔව් ප්‍රසංග වේදිකාව නේද දැන් බොහොම අවුරුදු දෙකක් තිස්සේ කාලයක් අපිට කිසිම කලා කටයුතු අපිට කරන්න සියලුම කලාකාරයෝ බොහොමත් අසීරු තත්ත්වයක ඉන්නේ. අසීරු තත්ත්වයට වෙලා තියෙන්නේ. මොකද 2019 ඩුබායි ප්‍රසංගය ඉවරලා මම ලංකාවට ආවෙන් පස්සේ තාම වෙනකන් කිසිම ප්‍රසංගයක් අපි පැවැත්වුවේ නැහැ. මමත් කනගාටුදායක මේ තියෙන තත්ත්වය ඉක්මනින්ම යහපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අපේ වගේම සියලුම දෙනා සියලුම කලාකරුවන්ගේ විතරක් නෙවෙයි රටවැසියන්ගේ ලෝවැසියන්ගේ හිත සුවපත් වෙන්න, ඇඟ සුවපත් වෙන්න, ගත සවිපත් වෙන්න කියලා කියන්නේ. ඔව් අපි ඉල්ලනවා ඉතින් මේ කොවිඩ් වසන්තේ ඉක්මනින්ම මේ රටෙන් තුරන් වෙලා මේ කලා කටයුතු කරන්න. මොකද කලා ශාස්ත්‍රයේ ගොඩාක් දෙනෙක් මේලා වැටලා ඉන්නවා. ඉතින් නැවත යථා තත්ත්වයටපත් වේවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනා කිරිබත්ගොඩ මම හිතන්නේ ගම. ඔව් කිරිබත්ගොඩ ඉතින් තවත් කීප දෙනෙක් ඉන්නවා. කොහොමද ඔයාගේ වෙසක් ගැන තියෙන අදහස පුංචි කාලේ ඉඳලා ඉන්න දේවල් පොඩ්ඩක් මතකයේ අවදි කරොත්. සාමාන්‍යයෙන් ඉතින් අපි වෙසක් එක එනකම් බලාගෙන ඉන්නවා. දවස් දෙක තුනක් බයිසිකල් අරන් යනවා ගෝල් ෆේස් අරගෙන ගිහිල්ලා හැමතැනම වෙසක් බලලා ඒ හැමතැනම බයිසිකල් වලින් අමතක කරන මොනවා හරි තියෙනවද මේ දන්සල් සම්බන්ධ විශේෂයක් නෑ ඔය දන්සල් ඉතින් වැඳගෙන යනවා කියන්නේ අපි කිලෝමීටර් 20ක් 30ක් විතර බයිසිකල් පදිනවා. ඔය හැන්දෑ 6ට පිටත් වුණාම උදේ 6ට තමයි ගෙදර එන්නේ. ඔක්කොම යාළුවෝ ටික එකතු වෙනවද බයිසිකල් ටික හදාගන්න මේ කාලේ වල එකම සෙල්ලමක් නේද? බයිසිකල් 10ක් විතර ලෑස්ති කරගෙන පෙන්නන්න බෑ දන්සල් දන් දෙකේ අඳුර ළමයිගේ ගෙවල් පැත්තේ ත්‍රවුම් ගන්න පටන් ගන්න ওই කාලේ තමයි. හැබැයි ඉතින් දැන් නම් ඉතින් මේ අපේ ඉන්නේ දැන් ළමයි ඒ වගේ යන්නේ එහෙම නෑ. සුන්දර කාලෙන් ගොඩක් ඈත් වෙලා ඉන්නේ නේද? අපේ සුන්දර කාලයක් තිබුණා ඇත්තෙම. ඉතින් ඒ කාලෙත් දැන් ඉතින් මේ දාපාරත් වෙසක් මං හිතන්නේ කරන්න හම්බෙන්නේ නැහැ මේ කොවිඩ් වසංගතයේ හින්දා. මෙතෙක් කරමු ගීත නිර්මාණ ගැන පොඩි මතකයක් අවශ්‍ය. මගේම කියලා ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. ඒක රෙකෝඩ් කරලා අවසానයි ලක්ෂ්මණ හිල්මි මහත්මයාගේ ස්ටුඩියෝ එකේ. ලක්ෂ්මණ හිල්මි මහත්මයා සංගීතවත් කරේ ජපානයේ ඉන්න මල්ලි කෙනෙක් තමයි සින්දු ලිව්වේ. මේක ඡන්දෙට සම්බන්ධ මන්ත්‍රගුණට ගාපු ගීතයක්. ඡන්ද ගුඬු පුරවාගෙන මල්ල කරේ ඉල්ලාගෙන ඔන්න එනවා ඡන්ද මන්ත්‍රය කියලා. නමුත් අපි ඒක තාම එළියට දැම්මේ නෑ මේ කොරෝනා ප්‍රශ්නයි ඡන්ද උණුසුමක් ආපු නැති නිසා. ඒකයි මගේ ප්‍රියභාරී කියලා හකල සින්දුවක් ඒ සින්දුව කරලා තිනවා. ඒ දෙක තාම එළියට දැම්මේ නෑ මේ කොරෝනා ප්‍රශ්නය. සියලුම සාර්ථකව ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි සම්මානත් එක්ක හදත් අවදි කරන්න හදනවා ජගත්. අපි මේ සින්දුවත් අහලා නේ. ඔව් ඉතින් මේ ගීතය ගැන කියනවා නම් මේ ගීතය රචනා කරලා තියෙන්නේ කේ.ඩී. නික්ලස් මහත්තයා. බොහොම අර්ථවත් ගීතයක්. මුල්ම ගායනයේ ස්තුතිවන්ත වෙනවා දීපවල් සිල්ල මහත්මයාට.
බොහොම විශාල සතෙක් ගැන කියන ගීතයක්. හැබැයි බොහොම අර්ථවත් ගීතයක්. ඉතින් එහෙනම් අපි ගීතයට යමු. අහලා බලමු. අලියතුන් මරන්නේ මිනිස්සු දල අරගන්නයි ගෝලමුවන් මරන්නේ ලස්සන අඟ අරගන්නයි වගවලස් මරන්නේ ගලවල හැම අරගන්නයි එළු හරක් මරන්නේ රසකර මස් වළඳන්නයි නීතියෙන් වැටක් බැඳුනත් දැඩි දඬුවම් යොදලා තාප්පයක් ලෙසින් තිබුණත් බණ පොත්වල ලියලා අපිට වටහා ගන්න බෑ කොච්චර බැලුවත් හිතලා මිනිස්සු මිනි මරන්නේ මොනවා ගන්නද කියලා ධන වර්ගය වර්ණය භූමිය හේතුව කොටගෙන වන මුර්ගයෝ ගානට මිනිස්සු සාහසික වෙස්ගෙන මිනිසක්කමටම එරෙහිව සටනට එළඹෙනු තැන වැඩි ඈතක නොව ලෝකය අමු සොහනක් වනු දින නීතියෙන් වැටක් බැඳුනත් දැඩි දඬුවම් යොදලා තාප්පයක් ලෙසින් තිබුණත් බණ පොත්වල ලියලා අපිට වටහා ගන්න බෑ කොච්චර බැලුවත් හිතලා මිනිස්සු මිනි මරන්නේ මොනවා ගන්නද කියලා අපිට සමනලයකු මිට මිරිකා මරා දමනු හැකි හිතට දුක හිතුනම මලකුණ ළඟ හඬා වැටෙනු හැකි නමුත් නැති කල පන දෙන එක යලි දෙයක් නොකළ හැකි එසේ දෙන්නට බැරි පන වනසන්නට හොඳ නෑ සකි අලියතුන් මරන්නේ මිනිස්සු දල අරගන්නයි ගෝලමුවන් මරන්නේ ලස්සන අඟ අරගන්නයි වගවලස් මරන්නේ ගලවල හැම අරගන්නයි එළු හරක් මරන්නේ රසකර මස් වළඳන්නයි නීතියෙන් වැටක් බැඳුනත් දැඩි දඬුවම් යොදලා තාප්පයක් ලෙසින් තිබුණත් බණ පොත්වල ලියලා අපිට වටහා ගන්න බෑ කොච්චර බැලුවත් හිතලා මිනිස්සු මිනි මරන්නේ මොනවා ගන්නද කියලා බොහොමත් අපූර්ව ගීතයක් ගායනා කරන ජගත් පොඩි ළමයා බොහොමත් අපූර්ව ගීත ගායනා කරන පොඩි ළමයා ජගත් මම හිතන්නේ ලෝකෙම දන්න පිටරට සංචාරපා යෙදෙන බොහොමත්ම ස්තුතියි රන් මම හැඩ කරනවට පොඩි ළමෙන් පස්සේ මම එකපාරට මේ පැත්තට අනෝජ් ළඟට හත්මන ප්‍රදේශේ කොහොමද පුංචි කාලේ වෙසක් ඉතින් ගනු හැටි හදපු හැටි කූඩු එහෙම කියන්න විස්තර ස්තුතියි අයියේ මේ චමිල්ලේ අනිවාර්යෙන් මේ ගිය පාර වැඩසටහනක් කතා කරා මේ පාරක් කතා කරා බොහොම ස්තුතියි ඒ වගේම මේ අධ්‍යක්ෂතුමාට ස්තුතියි වෙසක් ගැන කියනවා නම් ඇත්තටම ඉතින් දැන්ට වඩා අපිට පොඩි කාලේ තමයි මතක් වෙන්නේ අපි තොරන් පොඩියට ගහපු ඒවා කූඩු හදපු ඒවා මුළු ගමම එකතු වෙනවා නේ අනිවාර්යෙන්ම ඔව් දන්සල් වලට මුළු ගම ඉතින් දන්සල් ගැන මතකයක් තිබෙනවද දන්සල් කියන්නේ ඔව් ඉස්කෝලේ යන කාලේ නම් තියෙනවා අපේ කියන්නේ පන්ති යාළුවොත් එක්ක බත් දන්සල් එහෙම දීපු ඒවා නම් රසගත ඇත්තටම ඒ කාලේ නිකන් ඉන්නේ හරිම ආසාවෙන් මෙයා විඳින්න නේද ඔව් අනිවාර්යෙන් භක්ති ගීත එහෙම කියපු මතකයක් තියෙනවද කවුරු කෙනෙක් හෝ අපේ ඔව් භක්ති ගීතත් කිව්වා අයියේ මේ ඉස්කෝලේ ඒ කියන්නේ ඒ දහම් පාසල් යන කාලේ තමයි කිව්වේ ඊට පස්සේ අපි පොඩ්ඩක් ඉතින් මේ ලොකු වුණාට පස්සේ නම් කිව්වේ ඒවට යන්න ඕනේ නැහැ ඇත්තටම කූඩු හදපු අතීතයක් තියෙනවා ඔව් අනිවාර්යෙන්ම කූඩු හැදුවා මේ කූඩු එකක් නෙමෙයි අපි ගමක්ම එකතු වෙලා කූඩු එකපාරක් හැදුවා කූඩු 80ක් විතර මුළු ගමේම එල්ලලා
ඒක තමයි මම හිතන්නේ හොඳට මතකයක් තියෙන්නේ. හොඳ මතකයක් තිබුණේ වගේ තොරන් ගැනත් මතකයක් තියෙන හැමතැනම යනවා තොරන්. ඔව් අනිවාර්යයෙන්ම තොරන් බලන්නත් යනවා. බොහොමත්ම ලස්සන අතීතයක්. අනිවාර්යයෙන් මතක හිටිනවා නේද? අනිවාර්යයෙන්. පොඩි හිනාවක් ගියා කියලාත් එක්ක. හරි. තවත් ලස්සන ගීතයක් තියෙනවා අනෝජ් ඒකත් අපි අහලා නියු රන්මාමත් එක්ක. ඉවසන්න බෑ මේ තරම් වේදනා තවත් විඳවන්න බෑ ආදරෙන් වේදනා මගෙලොවේ මල් පිපි ආදරෙන් සුවඳ දී සෙනෙහසින් ඔබ නිසා මා සැනසුණා එදා සිතින් ඉවසන්න බෑ මේ තරම් වේදනා තවත් විඳවන්න බෑ ආදරෙන් වේදනා පාළුවේ තනි වෙලා හඬන දෙනුවන් බලා ඉනහුනේ කෙලෙස දෝ මා හඬවලා ගියා සිතින් ඉවසන්න බෑ මේ තරම් වේදනා තවත් විඳවන්න බෑ ආදරෙන් වේදනා සිතින් ඉවසන්න බෑ මේ තරම් වේදනා තවත් විඳවන්න බෑ මේ තරම් වේදනා ආදරෙන් වේදනා ආදරෙන් වේදනා ආදරෙන් වේදනා ආදරෙන් වේදනා අවශ්‍ය තව දෙයක් අහන්න ඕන. මේ දවස්වල කලා කටයුතු වෙන තමන්ගේ පුද්ගලික කලා කටයුතු ගැන මේ සංගීතය ගීතය ගැන මම අහන්නේ. ඔව් ආයේ සින්දු 9ක් මම කරලා තියෙනවා. දැන්ට එකක් අලුතින් මේ එළියට දැම්මා. දැන් මාස 3ක් 4ක් වගේ වෙන්නේ. ඉතින් ආයේ FM වලින් නම් ලොකු සහයෝගයක් මේ ලැබෙන්නේ නැහැ අපිට. මේ ගොඩක්ම YouTube වලින් තමයි මේ සින්දු පොඩ්ඩක් මේ හිට් කරගන්න හදන්නේ. බොහොමත් හොඳ එක්සියන් සාර්ථක වෙන කියනවා මේ පැත්තට එකපාරටම අත්තිදිය කෙනෙක් ඉන්නවා ප්‍රේමදාස යයිබෝන්. අයිබෝන් චමින්. මතක් කරොත් කුඩා කාලේ වෙසක් විඳ විදිය ඒ අසිරිය ගැන පොඩි මතකයක් අවදි කරොත්. ඔව් දැන් මෙතන ඉන්න අපේ ආදරණීය කලා ශිල්පීන් දිහා බලනකොට මම ටිකක් වයසින් මෝහුරා ඒක තමයි ගොඩක් දේවල් ඇති අපිටත් ඇති අත්දැකීම්. මම ඒක තමයි ඒ කාලේ මේ දැන් වර්තමානයේයි දැන් පැවතිච්ච අනාගතයයි දිහා බලනකොට අපිට තියෙන්නේ මේ දැන් පවතින සමාජය නෙමෙයි.
අපි අවුරුදු උත්සවයල් ඉවර වෙනකොට අපි කෙලින්ම යන්නේ පන්සලට. සීල ව්‍යාපාර ඒගොල්ලන්ට දානේ හදාගන්න ගෙවල් ගානේ ඇවිදින්න ඒවා ඊට පස්සේ ඉතින් කෙහෙල් ගස් කපනකොට තමයි ඉතින් හොඳ හොඳ දේවල් තියෙන්නේ. මොකද අපේ වත්තේ තියෙන කෙහෙල් ගා ඉතුරු කරලා අලුත් වෙනේව තමයි කපන්නේ. අනිත් වත්තෙන් ගා කොටයක් කපාගෙන ඇවිල්ලා තමයි අර පහන් ගොක්කොල පහන් හදලා ගවම සරසනවා. ඉතින් ඒ වගේ අතීතයක් තිබුණේ. ඉතින් අපිට හුඟක් දුරට මේ ඔය සමාජ සේව දන්සල් වලට යනවා. ඒත් යන්නේ ඉතින් අර මේ මෙයා කිව්වා වගේ මේ පිටිපස්සේ දොරෙන් තමයි. පොලිම් වල ඉන්න පොඩි ලැජ්ජාවක් වගේ තියෙනවා අපිට. ඉතින් අපි හැදිච්ච පසුබිම මත ආසාව තිබුණාට දන්සල වඳින්න ආසාව තියෙනවා. වඳින්න ආසාව තියෙනවා. ඉතින් කතා කරලා මේ පැත්තෙන් ගිහිල්ලා පිටිපස්සෙන් ඉතින් මොනවාරි තියෙන දේ සප්පායම් වෙලා එනවා ඉතින්. කොහොමද මේ දවස්වල කූඩු සම්බන්ධව කැරකෙන කූඩු එක ගොඩක් දේවල් අදට වැඩි ගොඩක් දේවල් තොරන් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් මතකයක්. තොරන් සේවයේ කාලේ උඟක් තිබුණා. ඉතින් ඒවට උදව්පදව් කරනවා, කූඩු හදනවා. ඉතින් අර එක දෙයක් කියලා නෑ. හැම තැනටම අර කෙනාට පොඩ්ඩක් උදව් කරනවා, මේ පැත්තට ගිහිල්ලා උදව් කරනවා. එහෙම තමයි ඉතින් අපේ කාලේ ගත උනේ. උඟක් ඔය සම්බන්ධවත් මතකයක් ඇති මම හිතුවා. ඔව් දන්සල් වලටත් ඉතින් අපි කාලයක් දුන්නා. ඊට පස්සේ නව පරපුර ඒවට නොයෙකුත් ආකාරයෙන් දායක වුණා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් සහයෝගයක් දීලා අපිට තිබුණා බලාගෙන ඉන්න කාලයක්. ඔව් දැන් නාට්‍ය ගැන කතා කරොත් වෙසක් නාට්‍යයට සම්බන්ධ වෙන්න කියලා. නාට්‍ය ඒ එක එක්තරා යුගයක් තිබුණා. මේ වෙසක් එක ලබන්න ඉස්සෙල්ලා එලිමහන් ඕපන් ස්ටේජ් කියලා පස්සේ හැදුනා වෙසක් නාට්‍ය. වෙසක් නාට්‍ය ඕපන් ස්ටේජ් වෙනකොට මේ ගම්දනව් පුරාම මේ නාට්‍ය කරන්න ගත්තා. බොහොම ඉල්ලුමක් ඇතුළේ ලංකාවේ. බොහොම ඉල්ලුමක්. ඒ කියන්නේ දැන් මේ ප්‍රවීණ ශිල්පීන්ගේ කටහඬ යොදාගෙන සංගීතය යොදාගෙන දෙබස් පටිගත කරලා ලස්සන ඇඳුම් ආයතන හදලා හන්දිවල පොල් කොටන් හිටෝලා වේදිකාවක් හදලා එහෙම කරනකොට මුළු ගම්මානයක්ම රස විඳිනවා. ඒගොල්ලෝ සහයෝගය දෙනවා. ඒ වගේ පුදුම බැඳීමක් තිබුණේ වෙසක් නාට්‍ය. අදට සමහර තැන්වල මේක ක්‍රියාත්මක වෙනවා. වේදිකා ඕපන් ස්ටේජ් කියන නාට්‍ය තමයි මේ ප්‍රසිද්ධ වේදිකාවට ඉනිමගක් වුණේ ග්‍රාමීය මට්ටමේ. අද ඒක නැහැ. අද ඒක නැහැ කියන්නේ තිබිච්ච අවස්ථාවක් වුණා ඒක උඩට එන්න නේද? ඔව්. හුඟක් අය ඉන්නවා දැන් අපේ ජනප්‍රිය නළු නිළියෝ ගොඩක් ඉන්නවා. ඔය ඕපන් ස්ටේජ් හරහා ආවේ මේ ඉතින් ඒ ගැන කතා කරන්න පුළුවන්. ඉතින් වෙලා කාලෙමදි ඒක නිසා මේ මම කියන්නේ ඒ කාලේ ඒ ගොඩ නැගිච්ච කලාව කරගෙන යන ග්‍රාමීය මට්ටමේ කලාකරුවන්ට අද තැනක් නැහැ. මොකද තිබිච්ච වේදිකා කඩලා දාලා මේ පිට්ටනි හදනවා. පිට්ටනි හැදුවම අර ගමේ එක්කහුවෙලා පොඩි ළමයි නාට්‍යයක් කරනවා. ඔය වෙසක් එකට නාට්‍යයක් කරනවා. ගමේ තරුණ සන්නිධාන එක්කහුව කරලා ඔය එලිමහන් නාට්‍ය කරනවා. වෙනම ස්ටුඩියෝ වලට වෙනම මේ කාලයක් යොමු කරන්න ඕනේ. ඒ නාට්‍ය පටිගත කරන්න, ගීත පටිගත කරන්න, ප්‍රවීණ ශිල්පීන් යොදව ගන්න. ඒ වගේ ඒව ඔක්කොම අද නැති වෙලා තියෙනවා. මම හිතන්නේ මේ බලධාරීන්ගේ අවධානය යොමු වෙනවා නේද? ඒ මේ දවස්වල ඔබතුමාගේ කලාකෘති ගැන කතා කරලා අලුත්ම නිර්මාණයක් කරනවත් බලාපොරොත්තු වෙනවා. ඒක ගැන මතක් කරන්න. ඔව් ඒක නම් මතක් කරන්නම ඕනේ. මම හරි කනගාටු වෙනවා. මොකද අපි මේ කලාව තුල බොහොම දේවල් කටයුතු කරලා අත්දැකීම් තියෙන අය නමුත් අපි වැඩක් කරන්න යනකොට අද අපිට ගල් ගහන සයිස් එක තමයි තියෙන්නේ. ඉතින් දැන් මම තෙල් නාට්‍යයක් කරන්න සියලු දේම කටයුතු කරලා ප්‍රවීණ ශිල්පීන් සම්බන්ධ කරගෙන ප්‍රවීණ ගායන ශිල්පීන් සම්බන්ධ කරගෙන මේ පසුබිම් ගායනය සඳහා ඉතින් නළු නිලියන් ඔක්කොම වගේ සම්බන්ධ කරගෙන මේ කරන්න යන්නේ මේ නාට්‍ය. හැබැයි ඉතින් මේ නිෂ්පාදකවරු කතා කරලා ආපහු ඒගොල්ලෝ වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. මේ නිසා එක වචනයක නැහැ නේද? එතන ගැටලු තියෙන්නේ. එක වචනයක නැහැ. ඉතින් අපිට මම දැන් මෙතනදී ආරාධනා කරනවා කවුරු හරි අවංකව මා සමග වැඩ කරන්න පුළුවන් නිෂ්පාදක මහත්මයෙක් ඉන්නවා නම් එන්න. මම මගේ මේ ජීවිත කාලේ මම ලැබපු අත්දැකීම් මම පෙන්නනවා. මේ ඒක මට කරන්න අවස්ථාව උදා කරලා දෙන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒ ටෙලි නාට්‍ය මම හිතන්නේ අපේ චමිල් මහත්මයා ආරාධනා කරලා තියෙන්නේ. ඉතින් හොඳ වැඩක් මේ මොකද හුඟක් ජනප්‍රිය නළු නිළියෝ රාශියක් මේකේ. තවත් බොහෝ පිරිසක් ඉන්නවා. හොඳ කෙනෙක් ඉන්නවා. අපි තෝරගමු මෙතන. අනිවාර්යයෙන්ම අවස්ථාව. තව ආධුනිකය මම හුඟක් ආධුනිකයින්ට තැන දෙන කෙනෙක්.
ඉතින් මම බලාගෙන ඉන්නවා ඒ ආධුනිකයෝ මගේ අපේ රංගරංචුව මගේ කලා සංගමයේ තියෙනවා. ඒකෙත් ඉන්න හුඟක් අය බලාගෙන මේ ඉස්සරහත් ඉන්නවා මගේ අධ්‍යාපනයේ නාට්‍ය කලාව පිළිබඳ හදාරපු දරුවෙක්. ඉතින් ඒගොල්ලන්ට මම දෙමු අපි එතනත් එක්ක. ඉතින් මේ සියල්ලම කතා කරන වෙලාවේ තවත් දේවල් කතා තිබුණත් කාලය වෙලාවක් ගෙවිලා යනවා දන්නේවත් නැහැ. තවත් අඩෝරාවක් තුන. හැබැයි මේ සියල්ලම සිද්ධ වෙන හෘදේ ප්‍රධාන කාර්යාලයේ අමේසිංහ ලිබඩු මාලිගයේ උඩුමහල් අවදුව ගාලා. දුරකථන නිරන්තරයෙන් විවෘතයි 077 331 39 66. අපි යනවා මද විරාමයට සම්මාමත් සමග. රන්නාමාවි හරිදේ ටීවී. රන්නාමාවි හරිදේ ටීවී. ඉතින් විරාමයෙන් පස්සේ අපි නැවතත් එනවා යාළුවොත් එක්ක සතුට බෙදා ගන්න වෙසක් අසිරිය විඳ ගන්නට උන් වින්දදේ අපිට දැන ගන්නට ඔයාලත් එක්ක බෙදා ගන්නට. එකපාරට අපි එනවා මිද්දෙනිය පැත්ත රංජනයි ආයිබෝන්. ආයිබෝන් චමිල්. කොහොමද මේ දවස්වල මේ වෙසක් මිද්දෙනිය පැත්ත ඔයාලා ගත කරපු පොඩි කාලේ තමයි ඉතින් මිද්දෙනිය පැත්ත හිටියේ මිද්දෙනියේදී ඒ පැත්තෙන් වෙසක් මේකට අපි අවුරුද්ද වුණාම හැමදාම වෙසකේ තමයි මේ සතුටින් හදාගෙන කට්ටියත් එක්ක එකතු වෙනවා. දන්සල් වලට තමයි ගොඩක් දුරට අර අපේ ගමේ යන්නේ දන්සල් වලට තමයි යන්නේ. දැන් මෙයාලා කිව්වා බයිසිකල් සෙට් එකක් හිටියද යාළුවෝ ටික එකතු වෙලා? ඒ කාලේ අපිට ඉතින් බයිසිකලයක් කියන එක එච්චර මේක නැහැ කියන්නේ අඩුයි ටිකක්. අපේ පැත්තේ නම් බයිසිකල් අඩුයි. කොහමද යනවා කට්ටිය? කොහමද යනවා ඉතින් අර ලෑම් මාස්ටර් එහෙම තියෙනවා. ලෑම් මාස්ටර් තියෙනවා අර MW van තියෙන්නේ කට්ටිය එකතු වෙනවා. ඒ තමයි යන්නේ. මේ මම හිතන වෙසක් කාලේ බොහොමත්ම ළඟයි කතරගම එහෙමත් යනවා කට්ටිය. කතරගම යනවා ඉස්සෙල්ලාම යන්නේ මුල්කිරිකල තමයි යන්නේ වෙසක් එකට. මුල්කිරිකල පැවුරු කන්නල ඒ වගේ තමයි වෙසක් එකට යන්නේ. ඔක්කොටම ඉස්සෙල්ලා ගන්න ගමේ කිරිකොස් දානයක් තියෙන කියන්නේ දම්සලක් තියෙන ඒක තමයි දෙන්න ගමේ යාළුවෝ එකතු වෙලා ඒක තමයි දෙන්නේ ඊට පස්සේ ඉතින් අර ලොකුවට කූඩු හදලා ඒවකට ටීටර් දින කාලේ හරි ආසන්න කිව්වා ටීටර් ගියා ටීටර් එක තමයි ඔව් ඉස්සෙල්ලාම ටීටර් එකට තමයි ඊට පස්සේ ටීටර් පෙන්නන ඒවට සහයෝගය දෙන්න තමයි රජ කුමාර දිහා තමයි බලාගෙන ඉන්නේ ගිහින් බොහොම ලස්සන කාලයක් තිබුණා නේද රංජනයන් සමුදෙන ගමන් සමුදෙන ඉතින් අපොඩි දැක්ක අහන්න ඕන මේ දවස්වල කලාකාරයෝ සම්බන්ධ වෙන ගලයි පොළ එහෙම සම්බන්ධ වෙනවා කලයි පොළ මේකට YouTube channel නාලිකාවේ ඒකට තමයි සම්බන්ධ වෙන්නේ සම්බන්ධ දෙයක් මතක් කරන ඕනේ කියලා සමුදෙන ඉතලේ කියහුවා ආයෙත් මේ පැත්තට එකපාරටම යනවා යනවා තව ලස්සන සින්දුවක් තියෙනවා අපි ඒකත් අහලා මල්ලි වරුණගෙන් සිත වීරිය එන්නට අතුරේ යන්නේ නාගමනේ හිසිරුවේ පහළ බසින් පුත ගොම්මන් අඳුරයි මග එන්නේ වරුණගෙන් සිත වීරිය එන්නට අතුරේ යන නාගමනේ හිසිරුවේ පහළ බසින් පුත ගොම්මන් අඳුරයි මග එන්නේ මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු නිරතුරු දැසින් මතුවෙන්නේ මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු නිරතුරු දැසින් මතුවෙන්නේ සිතේ තියෙන දුක නැතින් දරාගෙන
කවදා සැනසුම් ලැබ ගන්නේ වරුණකින් සිට වීරිය දෙන්නට අතුරේ යන්න ගමනේ හින්සිරුවේ පහළ බසින් පුත ගොම්මන් අඳුරයි මග එන්නේ සවිපල සිඳීලා ජීවිතයේ මේ සඳයාමේ මෞපිය තේ සවිපල සිඳීලා ජීවිතයේ මේ සඳයාමේ සුහුඹුල් දැතට වරම් ලැබියන් පෙරුමන් පුරනා සංසාරේ වරුණකින් සිට වීරිය දෙන්නට අතුරේ යන්න ගමනේ හින්සිරුවේ පහළ බසින් පුත ගොම්මන් අඳුරයි මග එන්නේ වරුණකින් සිට වීරිය දෙන්නට අතුරේ යන්න ගමනේ හින්සිරුවේ පහළ බසින් පුත ගොම්මන් අඳුරයි මග එන්නේ ජරත් දැවටත් හඬ අවදි කරනවා මත ආයෙත් අහන්න ඕන ඉදිරි කලා කටයුතු ගැන මොනවද හිතාගෙන මොකද්ද මේ ප්ලෑන් එකක් තියෙනවද මොකක්ද ඉදිරියේදී ඇත්තටම අපේ රන්මාමා චමිල් මගේම කියලා නිෂ්පාදන කටයුත්තක් සිද්ධ වෙනවා දෙරණ නාලිකාවත් සමග අපේ ඇත්තට මේක අධ්‍යක්ෂකතුමා තමයි ලක්ෂ්මන් පුෂ්ප කුමාර මහත්තයත් එක්ක එකතු වෙලා තමයි කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ දවස්වල පොඩ්ඩක් පොඩි සටනක නිරත වෙලා ඉන්නවා. ඒ වගේම තව මියුසික් වීඩියෝ කීපයකුත් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් තව ටෙලිනාට්‍ය දෙක තුනකුත් ඇවිල්ලා තියෙනවා මේ කොවිඩ් තත්ත්වෙත් එක්ක ඉතින් තමයි හැමෝටම කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් සියලුම සාර්ථක වෙන එක ප්‍රාර්ථනා කරනවා. දුරකථන අංකයක් තියෙනවා කවුරු කාට හරි ඔබ සම්බන්ධ කරගන්න කියන්න. මගේ 076යි 87යි 87යි 352 ජනත්ගෙන් එහෙම සමුගන්න මේ පැස එකපාරට තෙමිදුලකට ආයිබෝන්. ආයිබෝන් ජනත්. තෙමිදුල කොහොමද කලා කටයුතු මේ දවස්වල? කලා කටයුතු ගත්තොත් ප්‍රේමදාස මාමත් එක්ක තමයි මම වැඩ කරන්නේ. අපේ රංගරංචෝ කියලා එයාගේ ආයතනයක් තියෙනවා. ඒකත් එකතු වෙලා තමයි වැඩ කරන්නේ. වැඩ කටයුතු කරගෙන කලා කටයුතු කරන්නේ. වෙසක් ගැන තියෙන මතකය අවදි කරොත් ගම්පලාත ගැන ඉස්සෙල්ලා කියන්න ඕන. වෙසක් ගැන ගත්තොත් එම පොඩි කාලේ අපි හැදී වැඩුණේ අත්තිඩියමද අත්තිඩියම තමයි. දන්සල් එහෙම දෙනකොට පොඩ්ඩක් කර කට්ටේ එකතුලා යනවා දන්සල් අඳින්න. වෙසක් කුඩුවේම හැදුවද? හැදුවා. කොල්ලොත් එක්ක හැදුවා. උණ බට එහෙම කපන් ඇවිල්ලා ඔව් තමයි තියෙන්නේ. තව දේවල් තියෙනවා මතක් කරන්න පොඩ්ඩක් මතකය අවදි කරන යාළුවොත් එක්ක කරපු දේවල් තියෙනවද? යාළුවොත් එක්ක කරපු දේවල් ගත්තොත් වෙසක් කාලේ මම මේ අහන්නේ. දන්සල් දින්න ගත්තොත් ගොඩක් මතකයන් තියෙනවා. එහෙම කිව්වොත් රට වටා යනවා. බයිසිකල් අරගෙන ගෙවල් වලින් බැනුම් අහලා තව ඔය බයිසිකල් වල හුලං ගිහිල්ලා එහෙම ප්‍රශ්න ගොඩාක් තියෙනවා. හරි ඒකත් එහෙම දාන ගමන් එකපාරටම අහන ප්‍රේමදාස මාමත් එක්ක වැඩ කරගෙන යනවා. මේ දවස්වල වේදිකා නාට්‍යයක් ගැන සම්බන්ධ නැත්නම් මේ ටෙලි නාට්‍ය ගැනද සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නේ. වේදිකා නාට්‍ය. මොකද්ද ඔයගේ භූමිකාව එකේ? එකේ පොලිස්
චරිතයක්. පොලිස් චරිතයක් තමයි කරන්නේ. ඉතින් තෙවුදුගේ ගමන මේ වගේ තමයි තව අවස්ථාවක් අපි දෙනවා මේ පැත්තේ එකපාරට දිනේෂ් ඉන්නවා ආයිබෝන්. අයිබෝන්. මතක් කරොත් ලස්සන මතකයක් නැති මේ අසිරිමත් වෙසක් අසිරිය විඳලා අනිවාර්යෙන් තියෙනවා. මොනවද කූඩු තමයි ඉස්සර ඉතින් කරගෙන කූඩු වලට තමයි ගොඩක් ආස. ඕකට ඉතින් රේසර් රෝද හොයාගෙන ගැරේජ් ගානේ ගිහිල්ලා බොහොම මාන්සි වෙනවා. බැලුම් අහගෙන අද ඉතින් කඩේ අරිනකන් ඉන්නව උදේට රේසර් රෝදයක් ගන්න. එහෙම අරගෙන ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා මම තමයි ඉතින් ඒක පොඩ්ඩක් හරි බලාගෙන කවි හරි ගිහිල්ලා ලොකු කූඩුවක් අරගෙන විදියක් බලාගෙන තමයි ඉතින් ඔක හදන්නේ. අපිත් මේක හදන්න ඕනේ. ඔව් අපිත් මේක හදන්න ඕනේ කියලා කොහොම හරි අරගෙන කවරි ඉතින් අන්තිමට හැදුව කූඩු හැබැයි හැදුවා අනිවාර්යයෙන් ගොඩක් දිනක යාළුවෙක් කිව්වා දන්සල් වඳින්න කියලා. අපි ඒක නම ඔව් දන්සල් වඳින්න ගියාම ඉතින් බයිසිකලයක් ගන්නවා කොහෙන් හරි එක වෙසක් එකට කලින්ම ලෑස්ති කරගන්නවා. වෙසක් එනවා කියන්නේ අර අමුතු හැංගීමන්නේ අපේල් පහු වෙන ගමන් වෙසක්. එතකොට ටිකක් තියෙනවා පොඩි ඇඟට. එතකොට ලෑස්ති වෙනවා. සද්දාවුත් තියෙනවා අපේ. ඔව්. දහම ගැනත් ලොකු බක්තියක් තියෙනවා. ඔව් අනිවාර්යෙන් අපි බුද්ධාගමේ ඉතින් මිනිස් දන්සල් වදින්න ඒක තියෙනවා. එහෙම ඉත කරලා ඉතින් යාළුවොත් එක්ක ගිහිල්ලා බයිසිකල් වල අර වෙස් මූණු දාගෙන බෝකියාගෙන ඔව් පිටේදී බොහොම රසවත් ගෙවුණා. කලාකටයුතු ගැන කතා කරොත් මේ දවස්වල කලාකටයුතු කරගත්තොත් ආනන්ද පින්නල් මහත්මයාගේ රාක්ෂසපුව ඒකට සම්බන්ධ වුණා. ඊට පස්සේ ලක්ෂ්මන් කුමාරතුමේ මහත්මයාගේ මේ හදවිලාරණ පොඩි කොටසක් කීපයකට ඉන්නවා. ඊට පස්සේ ඉතින් අපේ මාව කලාවට ගෙනාවු ධනස් සහෝදරයා මගේ සහෝදරයෙක් වගේ තමයි. එතුමාගේ තව තියෙනවා කෙටි චිත්‍රපටියක් තියෙනවා, ටෙලිසිට්ටම් එකක් තියෙනවා. ඒකට තමයි සහභාගී වෙන්න හිතාගෙන ඉන්නේ. බලාපොරොත්තුවත් රංගනයෙන් ඉදිරියට යන්නද? ඔව් මම ව්‍යාපාරයක් කරනවා. ඒ අතරද මාව ශ්‍රේෂ්ඨයට ගෙනාවේ ජනත් අනුජිත මහත්මයා තමයි. ඉතින් ඒකත් මම අවස්ථාවක් කරගන්නවා ස්තුති කරා. අනිවාර්යයෙන්ම සතුටුයි. ඒක නෑ මතක මුල මතක තියෙන හැම දිනකටම. ඊළඟට අපි ආයෙත් යන පොඩි ළමයි ඉන්නවා හඬ අවදි කරන රන් මාමත් එක්ක. ඔව් ඉතින් මටත් ආරාධනාවක් ලැබිලා තියෙනවා අපේ ජනික් මගේ සහෝදරයා වගේ මගේ බොහොම හිතවතා. ලබන මාසේ 8-9 ටෙලි නාට්‍යයකට චරිතයකට මට ආරාධනා ලැබිලා තියෙනවා. ඒක තමයි එකමුතු වෙලා අපි හැමදාම උඩට යන්න ඕනේ. ඔව්. ඉතින් මම සාමාන්‍යයෙන් ගායන ක්ෂේත්‍රයේ දැන් අවුරුදු 22කට වැඩි ගායන ක්ෂේත්‍රයේ ඉන්නවා. මතක් කරොත් පිටරට සවාරිත් යනවා. ඒ ගැන පොඩි මතකයක් අවදි කරොත්. ඔව් මම පිටරට සවාරි කියන්නේ ඉතින් මම රටවල් කීපයකටම ගිහිල්ලා තියෙනවා. අන්තිමට ගියේ ඩුබායි රාජ්‍යයට 2019 අප්‍රේල් මාසේ 3 වෙනිදා මෙහෙන් ගියා. පස්සෙන්ද අවුරුදු 20 තිබුණා. මම 14 වෙනිදා ආවා. මොකද 18 මට මේ ෂෝ එකක් තිබිච්ච නිසා. ඉන්පස්සේ 21 සහරන්ලා බෝම්බ ගහුවෙන් පස්සේ තව වෙනකන් අපිට කිසිම වැඩක් ලැබුණේ නැහැ. ඔය කියන සිද්ධිය වල ත්‍රිංගෝ වල මමත් ප්‍රොමෝෂන් එකේදී අද වෙනතුරු ප්‍රොමෝෂන් නැහැ. ඔව්. ඉතින් විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මට මේ දීපා සිල්වා චරිතය ඉදිරියට ගෙන යන්න මට ගොඩක් අත්වලක් වුණා. ලක්ෂ්මන් හිල්මි මහත්මයා අපේ ගායන ශිල්පියා. යා ගොඩක් මට දීපාල් අයියත් කියන්න තියෙන දේ හරියටම ලස්සනට කිව්වා සින්දුවෙන්. දැනෙන්නම දුන්නා. ඉතින් අපි වේදිකාවට ගියහම අපිට දැනෙනවා මේ දීපාල් සිල්වා දීපාල් මගේ සහෝදරයා. මම දීපාල් එක්ක බොහොම ළඟින්ම ආශ්‍රය කරා. මම ගියාම කියන්නේ දීපාගේ මල්ලි කියලා මට හැමෝම කතා කරන්නේ. ඉතින් ඒ ගොඩනගපු චරිතේ මම නම් කියන්නේ විනාශ නොකර ඒ චරිත තවත් ඉදිරියට ගෙනියන්න තාමත් මේ මිනිස්සුන්ගේ මතකයේ රැඳෙනවා ඒ ගීත. අනිවාර්යයෙන්. බොහොම අර්ථවත් ගීත ගායනා කරේ. වේදිකාවට යද්දී යන්න දෙන්නේ නැහැ කොල්ලෝ. මමත් ගිහිල්ලා තියෙනවා මේ වේදිකාවට ෆ්ලෑෂ් බෑක් එක්ක. එතකොට ඒ තරම් ආදරය කරනවා ඒ චරිතෙට. අද රත් එක රැකගෙන ඉදිරි ගමන යන්න. අපි දැන් හඬවදි කරන දෙනවා පොඩි ළමයට. හොඳයි ඉතින් මේ ගීතයත් බොහොම අපූර්ව ගීතයක්. එක රටක් ගැන කියන්නේ. ඒ රටේ මිනිස්සු ගැන තමයි මේ ගීතේ මේ ගීතයත් අමුතුම රටක්. ඔව් මේ ගීතයත් ලියලා තියෙන කේඩී නික්ලස් මහත්මයාමයි. මුල් ගායනා කරේ දීපල් සිල්වා මහත්මයා. සංගීතවත් කරේ අසේල ඒත් අපේ හිතවතා. එහෙනම් අපි ගීතයට යන්නේ. ඔව්. ඔළුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් හැදිච්ච අරුපුදුම රටක් තියෙනවා ඕයි. මහ මුහුදෙන් වට කෙරිච්ච අඹ ගෙඩියක හැඩය වෙච්ච ඒකට මරු නමක් තියෙනවා ඕයි. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. ඒ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු.
කෙනෙක් නගිනකොට ඉහළට ඇහි කටුවේ නෙයි අනිකට අඩිබිමට හෙලයි පහළට ඕයි ලුස්ස සුදුස්සෝ යටකොට පුස්ස වැඩ දෙනවා යමරට ඒ රටක සිතක් කොහෙදෝයි බඩට නැති වුණත් ලුණු කැට ඇඟට ඕනෙමයි විල්ලුද ඒකයි හෙන්නම සන්තෝෂයෝයි නැති බැරි අග හිඟකම් මැද බිය සැකලෙඩ දුක් විඳ විඳ පෙනයි ලෝකෙට පරකාසෙෝයි ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු රටවට කර සාගරයයි එහි සම්පත් ආකරයයි පිටිමාළු රටට ගේනවා ඔයි රට මැද තනි වෙල්යායයි බැලුවම හරි සිරියාවයි නැවෙන් හාල් ගෙනත් බානවා ඔයි දකින්න මිනිහා අතේ බැඳලා උර ලෝසු පුතේ ටයිම් එකට කිසිම වැඩක් නැහැ ඔයි ඒගොල්ලෝ 7 කියන්නේ 8ට පුතේ 8 කිව්වොත් 9 වෙති කැතපුරුද්ද අතාරින්නේ ඔයි ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු ඔළුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් හැදිච්ච අරුම පුදුම රටක් තියෙනවා ඔයි මහ මුහුදෙන් වට කෙරිච්ච අඹ ගෙඩියක හැඩය වෙච්ච ඒකට මරු නමක් තියෙනවා ඔයි ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු බොහොම ලස්සන ගීත ජගත් ඇගිව සින්දුවෙන් පස්සේ මම ආයෙත් මේ පැත්තට එකපාරට මම ගාවට අත්දැකීමක් කියනකොට මේ පාර අවුරුදු කුමාරයට කියන සියතේ ඒ ගැන කතා කරලා කොහොමද සම්බන්ධ වෙන්නේ මොනවද උනේ ඒ ගැන පොඩි දෙයක් කිව්වා මුලින්ම ස්තුතිවන්ත වෙනවා මගේ අම්මයි තාත්තට මේ මගේ තාත්තා ශ්‍රී ලංකා යුද හමුදා මේ ඉංජිනේරු බලකායේ සායම් මේජර්වරයෙක් දැන් පෙන්ෂන් ඉන්නේ එදින තමයි ඉතින් මම හැම දෙයකටම යොමු කරවන්නේ හැම දෙයක්ම උදව් කරන්නේ ඉතින් අයියලා දෙන්න කියන දෙන්නම ඉංජිනේර්ස්ලා මේ මං දැන් ඉතින් මුලින්ම දැම්ම 3-4කට දැම්ම ඉතින් channel වල දාලා ඊට පස්සේ මේ කියන්නේ අහඹු විලස තමයි එකපාරට මටත් හිතා ගන්න බෑ මම කියන්නේ ලොකු තැනකට ඇවිල්ලා ඉන්නවා අද වෙනතුරු කියන්නේ මට හිත සතුටින් කියන්න පුළුවන් තරකට හිතුවාලක් කරනවා මේ කියන දේවල් ඔව් අනිවාර්යයෙන් මේ මගේ මෑත කාලේදී මම අර ෆෙස්ටිවල් තරඟාවල ෂෝට් ෆිල්ම් ගාව මේ ප්‍රධාන චරිත කරලා තියෙනවා ඒ වෙලාව මේ ඉස්සරහට වැඩ ගොඩාක් ප්‍රොද්දුවින් මම ඉන්න කරන්න ගොඩාක් ඇරුම් කරපු දේවල් ගැන බොහොමත් සතුටුයි සතුටුයි අවුරුදු කුමාරය ගැන කතා කරොත් කොහොමද මුලින්ම යද්දි හිතුවද මේ වගේ තැනකට යන්න පුළුවන් වෙයි කියලා මම කවදාකවත් මුලින් අර නිකන් අපේන්නේ දැම්මට හිතුවේ නෑ මේ වුණාට ඉතින් අපේ වාසනාව කරගිලා කොහෙද තියෙනවද කියලා අපි දන්නේ නැහැ ඉතින් ආවා අවස්ථාවක් ලැබෙනවා මෙතනින් යන දිගටම කලාකරුවෙක් හැටියට යන්න තවත් වෘත්තියක් කරන්න ගමන් යන්නද හිතාගෙන නෑ මගේ වෘත්තිය හැටියට මම වෙලා තියෙන්නේ අද සමාජයත් එක්ක බැලුවම අපිට ඒ කියන්නේ රස්තාව ගොඩක් අඩුයි මේ වෘත්තිය හැටියට මම කලාව සම්බන්ධ දිගටම මම කලාවෙම නියැලෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කොහොමද සතුටේ සියල්ල සිද්ධ වෙන කියලා ප්‍රාර්ථනා කරන හොඳම දෙයක් වෙන්න කියලා අපි කතා කරපු දවසයත් එක්ක අලුත් නිර්මාණයක් ගැන ඒක සාර්ථක වෙනවා කියලා ප්‍රාර්ථනා කරන තවත් මොනවද හිතාගෙන ඉදිරිය ගැන ඔව් ඒ ටෙලිනාට්‍යයට අමතරව මම මගේ අපේ රංගරංචුව ටීම් එක එක්කව කරලා අලුතෙන් වේදිකා නාට්‍ය කීපයක් වේදිකාවට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඒකම මම චමිල් මහත්මයාටත් අපේ හරිදේ ටීවී අධ්‍යක්ෂකතුමාටත් ස්තුති කරනවා මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන මේ මම හිතනවා මීට ඉස්සරහට මීට වඩා ලොකු කණ්ඩායමක් අරගෙන මට මේ හරිදේ ටීවී මධ්‍යස්ථානයේ එන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නාට. දිනේෂ්ත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා හැම දිනම අද ආපු හැම දිනම
තෙවිදු ඉන්නවා රංජන අයියා අනෝජ් අපේ උමංග ඉන්න අපේ පොඩි ළමයි ඉන්න ජගත් වෙනවා ජනත් ඉන්න අපි සිරුරා බොහොමත්ම ස්තුතියි මේ කාල වේලාව ගිහිල්ලා යනවා දැනෙන්නවත් නැහැ ඉක්මනින්ම අපි යනවා අනෝජ් ගීතයක් තියෙනවා ඒකත් එක්කම අපි සමගිනවා අද දවසට විචිත ආදරයේ ඔබමය ලඳුනි මගේ මේ මුළු ජීවිතේ ඔබ තව දන්නේ නෑ මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා ඔබ නැති මා ජීවිතේ තනි වී සඳුගිලිලා තරුණි විලා මගේ ලෝකේ මා කඳුලේ ගැලිලා ඔබ සතුටේ ඇතයි සිතා කඳුළු තුලින් හිනහෙමිතාමත්මා විජිත ආදරයේ ඔබමය ලඳුනි මගේ මේ මුළු ජීවිතේ ඔබ තව දන්නේ නෑ දලුදාලා මල් පිපිලා ඔබේ ලෝකේ හින හේවා සැමදා හදට ඔබේ දුක ආදා මම එතනයි පමා නොවෙමි කිසිදා විජිත ආදරයේ ඔබමය ලඳුනි මගේ මේ මුළු ජීවිතේ ඔබ තව දන්නේ නෑ මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා ඔබ නැති මා ජීවිතේ තනි වී ඔබ නැති මා ජීවිතේ තනි වී ඔබ නැති මා ජීවිතේ තනි වී ලස්සන රන් හොරාවක් ගත වෙලා යනවා දැනෙන්නවත් ආපු හැමදෙනාට බොහොමත් ස්තුතියි වගේම හැමදෙනාම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ වෙසක් අසිරියත් සමග විතින් සියලුම සිද්ධ වෙන හර්දේ ප්‍රධාන කාර්යාලය අබේසර ලිබඩු මාලිගය උඩුමහල ලබදුව ගාල. ඉතින් දුරකථන නිරන්තරයෙන් 0.77යි 301යි 3960 කතා කරන අපිත් එක්ක යම් දක්ෂතාවයක් තියෙනවා අනිවාර්යයෙන්ම දුරට විරුද්ධයි. අදට අපි ඔබෙන් සමගින යනවා. රන්නාමාවි හරිදේ ටීවී